අයිබෝවන් ළමයි. අයිබෝවන් අයිබෝවන් හැමෝටම. අපි අද කරනවා වැටීම හා විද්‍යාත්මක අංකණය කියන පාඩම. විද්‍යාත්මක අංකණය මේක ළමයි ඉතා වැදගත් පාඩමක්. අපිට විභාගයට ලකුණු 11ක එහෙම නැත්නම් ලකුණු 16ක ලොකු ප්‍රශ්නයක් මේ විද්‍යාත්මක අංකණයෙන් එන්නේ නැහැ. නමුත් මේක වැදගත් වෙන්නේ 10 වන ශ්‍රේණියේදී සහ 11 වන ශ්‍රේණියේදී තියෙනවා ලඝු ගණක කියලා පාඩමක්. ඒ ලඝු ගණක පාඩමට මේ විද්‍යාත්මක අංකණය ඉතා වැදගත් වෙනවා. හරි? ඒක වගේම තමයි අපිට මේ පාඩමෙන් විශාල සංඛ්‍යා පොතක ලියන්න බැරි තරම් දිග සංඛ්‍යා සහ ඉතා කුඩා සංඛ්‍යා සහ ඉතා විශාල සංඛ්‍යා පහසුවෙන් ලියන්න පුළුවන් ක්‍රමයක් තමයි අපි මේ විද්‍යාත්මක අංකණයේදී ඉගෙන ගන්න. ඒ වගේම වැටීමත් අපිට ඉතා වැදගත්. ආසන්න 10 100 1000 සහ දස දහසට වැටීම මම ඔයගලන්ට කියලා දෙනවා. එහෙනම් අපි පාඩම පටන් ගමු. 9 වන ශ්‍රේණිය 13 වෙනි පාඩම. 9 වන ශ්‍රේණියේ 13 වෙනි පාඩම. වැටීම හා විද්‍යාත්මක අංකණය. වැටීම සහ විද්‍යාත්මක අංකණය. මේක අපිට විද්‍යාත්මක අංකණයේ කොටස තමයි මම ඉස්සෙල්ලාම අරගත්තේ. ඊට පස්සේ වැටීම කොටස කියලා දෙන්න. විද්‍යාත්මක අංකණය. මෙතනදී මම ළමයි ඕගලන්ට වාක්‍ය මුකුත් ගත්තේ නැහැ. වාක්‍ය පස්සේ අපි පේපර්ස් කරනකොට වාක්‍යයත් එක්ක අරගෙන හදමු. වාක්‍ය නැතුව නිකන් මම ගණන් ටිකක් ගත්තේ. විභාගයට දෙනකොට මේක දෙන්න පුළුවන් පෘථුවියේ සිට සූර්යයාට ඇති දුර. එහෙම නැත්නම් මොකක් හරි ග්‍රහලෝකයක් දීලා ඒ ග්‍රහලෝකයේ සිට සූර්යයාට ඇති දුර. ඒ වගේ විශාල සංඛ්‍යා පරමාණුවකට ඇති අණු සංඛ්‍යාව. ඒ වගේ ඉතා විශාල සංඛ්‍යා තමයි මෙතනදී අපි භාවිතා කරන්නේ. ඕනම සංඛ්‍යාවක් ලියන්න පුළුවන්. මම කලෝමේ අරන් තියෙනවා ලොකු සංඛ්‍යා, කුඩා සංඛ්‍යා. දැන් අපි පෘථිවියේ ස්කන්ධය ගත්තොත් එහෙම 6.24ක් එනවා. පෘථිවියේ ස්කන්ධය කිලෝග්‍රෑම් වලින්. දැන් ඔයගලන්ට හිතේ කොහොමද මැන්නේ කියලා තරාදියක දාලාද කියලා. නෑ ඔක ගණනය කරලා තියෙනවා. හරි? ඉතින් ඒ වගේ විශාල සංඛ්‍යා තියෙනවා, දත්ත තියෙනවා. ඉතින් ඒ වගේ ඒවා අපි ගත්තොත් එහෙම විශාල සංඛ්‍යා පොතක ලියන්න ගියාම බිංදු ගොඩාක් තියෙනවා නම් අපි දැන් බිංදු 100ක් විතර තියෙනවා. ඒක කොහොමද ලියන්නේ? ලියන්න අමාරුයි. ඒක නිසා තමයි අපි මේ පාඩම ඉගෙන ගන්නේ. මේක ළමයි සම්මත ක්‍රමයක්. විද්‍යාත්මක අංකණය කියන්නේ සම්මත ක්‍රමයක් අපි මේක. ඉස්සර තිබුණේ මේ කලින් මේ පාඩමට සම්මත ආකාරය කියලා තමයි තිබුණේ. නමුත් දැන් මේ පාඩම විද්‍යාත්මක අංකණය කියලා තමයි අපි නම් කරන්නේ. අපි බලමු මේ ගණන් හදන්නේ කොහොමද කියලා. මේකේ ළමයි නීති පිළිපදින්න ඕනේ. මොනවද තියෙන නීති? මේකේ නීතිය තමයි පූර්ණාංශය. පූර්ණාංශය. හරි? දශම සංඛ්‍යාව නෙමෙයි පූර්ණාංශය. තියෙන්න ඕනේ 10ට වඩා අඩු සංඛ්‍යාවක්. 10ට වඩා අඩු සංඛ්‍යාවක් සහ බිඳුවට වඩා වැඩි සංඛ්‍යාවක්. හරි? බිඳුවට වඩා වැඩි සංඛ්‍යාවක්. අපි හිතමු 1 කියලා. 1ට වඩා වැඩි සංඛ්‍යාවක්. 1 හෝ ඊට වැඩි සංඛ්‍යාවක්. මේ තමකෝ. එහෙනම් 1ත් 10ත් අතර සංඛ්‍යා තමයි අපි මෙතන පූර්ණාංශයට ගන්න. සහ 10 බලයක් විදිහට ලියනවා. ඉතින් මේව තාම තේරෙන්නේ නැහැ මොනවද මේ කියන්නේ කියලා. ඔයගලන්ට ගණන් ටිකක් හදනකොට මේක පැහැදිලි වෙයි කොහොමද කරන්න කියලා. සාමාන්‍යයෙන් හදන ක්‍රමයක් මම කියලා දෙන්නම්. ඒ කියන්නේ පොතේ තියෙන ක්‍රමය සහ කෙටි ක්‍රමයකුත් කියලා දෙන්නම්. කෙටි ක්‍රමයට අපි හදමු. සාමාන්‍ය ක්‍රමයක් මම ඔයගලන්ට ඉස්සෙල්ලා මේකේ කියලා දීලා ඉන්නම්. මේක ළමයි විද්‍යාත්මක අංකණයෙන් ලියනකොට ඔන්න මම පළවෙනි ගාන පැත්තකට ගන්නවද? දකුණු පැත්තට ගත්ත මම පළවෙනි ගාන. මේකේ තියෙනවා 2,350,000 තමයි මේ ලියලා තියෙන්නේ. මේක ළමයි මම මුලින්ම කරන්නේ මේක ලියනවා මෙන්න මෙහෙම 2.3.5 කියලා. එයි මම එහෙම ලියන්නේ. මෙතන පූර්ණාංශය මෙන්න මෙයා තමයි පූර්ණාංශය. මෙයා අනිවාර්යෙන්ම එක ඉලක්කමක් විය යුතුයි. හැබැයි බිඳුව වෙන්න බෑ. බිඳුව හැර එක හෝ ඊට වැඩි සංඛ්‍යාවක්
10ට අඩු. ඒ කියන්නේ ඉලක්කම් දෙකක් තියෙන්න බෑ මෙතන. තනි ඉලක්කමක් වෙන්න ඕනේ. එහෙනම් මෙතනට එන්න පුළුවන් සංඛ්‍යා මොනවද? 1 2 3 4 5 6 7 8 9. ඒ කියන්නේ දේශියම අපිට කියන්න පුළුවන් 1 10ත් අතර පූර්ණ සංඛ්‍යාවක් තමයි මෙතනට එන්නේ. හරි? 1 10ත් අතර කිව්වම එකයි තියෙන්නේ නැහැ. 1 සිට 9 තෙක් පූර්ණ සංඛ්‍යා තමයි අපි ගන්න. අරගෙන මෙතන ළමයි අනිවාර්යයෙන්ම ಗುಣ කිරීම 10 කියලා අපි ලියන්න ඕනේ. ಗುಣ කිරීම 10 කියලා අරගෙන 10 බලයක් විදියට ලියනවා. මම මෙතන ලියනවා 10 6 වෙනි බලය කියලා. දැන් බලමු මේ 10 6 වෙනි බලය කියලා ලිව්වහම මේකෙන් නැවත මෙයාව එනවද කියලා. මේ බලන්න. 2.3.5 ಗುಣ කිරීම 10 6 වෙනි බලය කියන්නේ 0.6ක්. ඔන්න 10 6 වෙනි බලය. දැන් මේ දෙක ಗುಣ කරොත් ඔන්න බලන්න දශම ගුණ කිරීම මම ඔයගලන්ට ගෲප් එකට දැම්ම දශම පාඩම එකතු කිරීම අඩු කිරීම ගුණ කිරීම බෙදීම ඒක බලලා ඉගෙන ගන්න ඕනේ දශම. දැන් ඔන්න ගුණ කරා 0.6කින් ගුණ කරනවා කියන්නේ 0.6ක් අගට දැම්ම. දැන් මෙතන දශම ස්ථාන 3ක් අපි අයින් කරනවා. ඔන්න දශම ස්ථාන 3ක් අයින් කළා වෙන උත්තරය මොකද්ද? 2305යි 0.3යි. 2305යි 0.3යි. ඒකම ආවා. ඉතින් ළමයි මේක මේ විදිහට කිව්වා කියලා අපිට මේක තේරෙන්නේ නැහැ මොකද්ද කියලා. කොහොමද මේකේ 10 බලය ගත්තේ? ඒවා අපහැදිලි. ඒක නිසා මම ඔයගලන්ට මේකට ලේසි ක්‍රමයක් කියලා දෙන්නම්. ඒක හොඳට මතක තියාගන්න, තේරුම් ගන්න. ඒ විදිහට අපි ගණන් හදාගෙන යමු. right. එහෙනම් මම පටන් ගන්නවා පාඩම උගන්වන්න. ඔන්න බලන්න. දැන් කිසි කෙනෙක් ලියන්න එපා. හොඳට තේරුම් ගන්න මම මේ කියන දේ හොඳට අහගන්න, බලා ගන්න, තේරුම් ගන්න. දැන් බලන්න. මම මුලින්ම කරන්නේ අගට හෝ මුලට තියෙන බිංදු ගණන ලියන්නේ නැහැ. ඔන්න මේ මම ඔයගලන්ට උගන්වන ක්‍රමයේ නීති තියෙනවා. මේ නීති වලින් පළවෙනි නීතිය තමයි අගට තිබ්බත් මුලට තිබ්බත් බිංදු ලියන්නේ නැහැ. දැන් මේකේ අගට තියෙන බිංදු ලියන්නේ නැහැ මේ. අගට බිංදු ගොඩාක් තියෙනවා. ඒව ලියන්නේ නැහැ. මේක නම් බිංදු නැහැ. ඒක ඉතින් අපි බලමු කොහොමද කරන්නේ කියලා. මේ අගට බිංදු තියෙනවා. මේ එක බිංදුවක්වත් ලියන්නේ. මුලට බිංදු තිබ්බොත් ඒව ලියන්නෙත් නැහැ මේ. මුලට බිංදු තියෙනවා. මේ බලන්න. ඉස්සරහට බිංදු ගොඩක් තියෙනවා. එහෙනම් මුලට තියෙන බිංදු ලියන්නෙත් නැහැ. අගට තියෙන බිංදු ලියන්නෙත් නැහැ. ඔන්න පළවෙනි නීතිය. මතක තියාගන්න. අග හෝ මුල බිංදු ලියන්නේ සංඛ්‍යාව විතරයි ගන්න. මොකද්ද මෙතන තියෙන සංඛ්‍යාව? අග තියෙන බිංදු ටික අයින් කරාම තියෙන සංඛ්‍යාව 2305. මෙන්න බලන්න. එතකොට ළමයි 2305 මේ මැද බිංදු ගන්නවා. මතක තියාගන්න අග බිංදු අයින් කරනවා කියලා ඔක්කොම බිංදු අයින් කරන්න එපා. මැදට තියෙන බිංදු ගන්නවා. එහෙනම් ඔන්න බිංදු ටික අග තියෙන බිංදු ටික අයින් කරලා සංඛ්‍යාව ගත්තා. මොකද්ද සංඛ්‍යාව? 2305. එක පැහැදිලිද? ඔන්න පළවෙනි නීතිය. ඔන්න හිතේ තරුවක් දාගන්න හිතේ හරි පුතේ නෙමෙයි. පළවෙනි නීතිය. දෙවෙනි නීතිය. පළවෙනි එක්කෙනාට පස්සේ තිත තියන්න ඕනේ. මුලින්ම ඉන්න සංඛ්‍යාවට පස්සේ තිත තියන්න ඕනේ. හැම ගානකම එහෙමයි, හැමදාමත් එහෙමයි. ඒක නීතියක්. ඕනම ගානක විද්‍යාත්මක අංකණය නම් පළවෙනි එක්කෙනාට පස්සේ දශම තිතක් තියන්න ඕනේ. ඒක නීතියක්. හරිද? ඔන්න දැන් ඊගාව එකත් හරි, දෙවෙනි තරුවත් හරි. ඊගාවට තුන්වෙනි තරුව. මේව හිතේ දාගන්න තුන්වෙනි තරුව. තුන්වෙනි තරුවෙන් කියන්නේ ಗುಣ කිරීම 10 ලියා ගන්නවා. හැම ගානකම එහෙමයි, හැමදාමත් එහෙමයි. පැහැදිලිද? ಗುಣ කිරීම 10 ලිව්වා. දැන් පළවෙනි තරුවෙන් මම මොකද කිව්වේ? අග තිබ්බත් මුල තිබ්බත් බිංදු අයින් කරන්න කිව්වා. ඒක හරි. දෙවෙනි එකෙන් කිව්වේ මොකද්ද? පළවෙනි එක්කෙනාට පස්සේ දශම තිත තියන්න ඕනේ. ඒකත් නීතියක්. ඊගාවට ಗುಣ කිරීම 10 ලියන්න ඕනේ. ඒකත් නීතියක්. මේ නීති තුන විද්‍යාත්මක අංකනේ ගානක මොනම ගානකවත් වෙනස් කරන්නේ නැහැ. මේ හතරවෙනි තරුව මේ ගානේදී
ඉස්සරහට බිඳු තියෙන ගණන් වලදී වෙනසක් වෙනවා. හතරවෙනි තරුවෙන් කියන්නේ මොකද්ද? ඔන්න බලන්න. දැන් මේකේ ඉලක්කම් ටික ඔක්කොම ගණිනවා. බිඳුයි තියෙන සංඛ්‍යා ඔක්කොම අග බිඳුයි මුල බිඳුයි මැද බිඳුයි ඉලක්කණි ඔක්කොම ටික ගයිනවා. ඉලක්කමක් මග ඇරෙන්න තියෙන ගණින්න. බලමු ගයිමු. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. ඉලක්කම් 7ක් තියෙනවා. ගයින්න ලේසි. මෙතන 3යි මෙතන 3යි 6යි මෙයත් එක්ක 7යි. ඔක්කොම 7 දෙනෙක් ඉන්නවා. මේ 7න් එකක් අඩු කරනවා. ඇයි එකක් අඩු කරන්නේ? ඇයි එකක් අඩු කරන්නේ? ඒක නීතියක් මතක තියාගන්න. ඔන්න නීතියක්. මම මේ ඔයගලන්ට උගන්වන ක්‍රමයේ නීතියක්. ඉලක්කම් ගණනින් එකක් අඩු කරනවා. ඉලක්කම් 7යි 7න් එකක් අඩු කරාම 6යි. ඔන්න ළමයි උත්තරය. මේක තමයි විද්‍යාත්මක අංකණය කියලා කියන්නේ. අපි බලමු තව ගාන. ලියන්න එපා කිසි කෙනෙක්. හොඳට තේරුම් ගන්න ගණන් 5ක් 6ක් හදනකොට ඔයගලන්ට මේක වැඩේ අහු වෙනවා මොකද්ද වෙන්නේ කියලා. පළවෙනි නීතිය. ඔන්න පළවෙනි තරුව මොකද්ද? අග තියෙන බිඳු අයින් කරා. මුල බිඳු නෑනේ මේකේ. අග තියෙන බිඳු ටික අයින් කරා. එහෙනම් මොකද්ද සංඛ්‍යාව? 152 කියලා ගත්තා. ඔන්න 152. දෙවෙනි තරුව දෙවෙනි නීතිය. පළවෙනි එක්කෙනාට පස්සේ දශම තිත තියන්න ඕනේ. පළවෙනි එක්කෙනාට පස්සේ දශම තිත තියන්න ඕනේ. ඒක අනිවාර්යයි. තුන්වෙනි තරුව තුන්වෙනි නීතිය. ಗುಣ කිරීම 10 ලියන්න ඕනේ. අනිවාර්යයි. හතරවෙනි එක. ගණින්න ඉලක්කම් ගණන ඔක්කොම ටික. බිඳුයි ඔක්කොම ඉලක්කම්. මෙතන 3යි මෙතන 3යි 6යි මේ දෙන්නයි 8යි. නැත්තම් ගයින්නවා එක්කෙනයි දෙන්නයි තුන් දෙනයි හතර දෙනයි පස් දෙනයි හය දෙනයි හත් දෙනයි අට දෙනයි. ඉතින් මේ ටික ගයින් ගන්න පුළුවන් නේ. 8ක් තියෙනවා. 8ක් තියෙනවා කියලා මෙතනට 8 ලියන්න එපා වැරදි. 8න් එකක් අඩු කරන්න ඕනේ. කීයද? එකක් අඩු කරාම 7යි. 8න් එකක් අඩු කරනවා 7යි. ඔන්න ඕක තමයි විද්‍යාත්මක අංකණය කියන්නේ. මේ සංඛ්‍යාව කෙටි කරලා ලියන්න පුළුවන් ක්‍රමයක්. ඕගලන්ට ඉතින් මේක කෙටි නෑනේ කියලා. ඔව් දිග සංඛ්‍යාවක් තිබ්බා කියන්නකො. ඒත් ඉතින් මෙච්චරමයි යන්නේ ඊට ප්‍රමාණය. ඕනම ගානකට මේ ඊට ප්‍රමාණය තමයි යන්නේ. මේක බලන්න. ඊගාව එක. අග තියෙන බිඳු ටික අයින් කරනවා. මොකද්ද සංඛ්‍යාව? මෙන්න සංඛ්‍යාව. මැද බිඳු අයින් කරන්නේ. මෙන්න අග බිඳු 6 අයින් කරා. මෙන්න සංඛ්‍යාව ලියනවා. කොහොමද ලියන්නේ? ඔන්න බලන්න. මෙන්න සංඛ්‍යාව ලිව්වා 345209යි සංඛ්‍යාව. පළවෙනි එක්කෙනාට පස්සේ දශම තිත තියන්න ඕනේ. දෙවෙනි තරුව පළවෙනි එක්කෙනාට පස්සේ දශම තිත. අනිවාර්ය නීතියක්. මේ තිත වැරද්දුවොත් තියෙන තැන ගානම වැරදි. ලකුණු දෙන්නේ. අනිත් ඒවා ඔක්කොම හරි ගියත් වැරදි. ලකුණු දෙන්නේ. තිත තියෙන්න ඕනේ පළවෙනි එක්කෙනාට පස්සේ. ඊගාවට ಗುಣ කිරීම 10 අනිවාර්යයි. ಗುಣ කිරීම 10 අනිවාර්යයි. ಗುಣ කිරීම 10 අනිවාර්යෙන් තියෙනවා. දැන් අන්තිම නීතිය. පියවර 4යි. ඉලක්කම් ටික ගයිනවා 3යි 6යි 9යි 12යි ඉලක්කම් 12ක් තියෙනවා. එකක් අඩු කරන්න 11යි. මෙතන ඉලක්කම් 100ක් තිබ්බනම් ලියන්න ගියාම ගොඩක් අමාරුනේ නේ. හැබැයි මෙතන ලියන්නේ 99යි මේ ටික. මෙතන ඉලක්කම් 1000ක් තිබ්බනම් මෙතන ලියන්නේ 999. එකක් අඩු කරන්න. මෙතන ඉලක්කම් කීයක් තියෙනවද? 3යි 6යි 9යි 12යි. ඉලක්කම් 12යි එකක් අඩු කරන්න ඕනේ 11යි. ඔන්න උත්තරය. ඊගාව එක. අග තියෙන බිඳු ටික අයින් කරනවා. අග තියෙන බිඳු අයින් කරනවා. මොකද්ද ඉතුරු වෙන්නේ? 2. ඔන්න අග තියෙන බිඳු අයින් කරා 2. ඔන්න ගත්තා. පළවෙනි එක්කෙනාට පස්සේ දශම තිත තියෙනවා. ඒක දෙවෙනි නීතිය. ඊගාවට මේ තිත තනි. තිතෙන් පස්සේ කවුරුත් නැහැ. එහෙනම් ළමයි එතනට බිඳුවක් දාගන්න. මේ තිතෙන් පස්සේ කවුරු හරි ඉන්නවනම් බිඳුව ඕනේ නැහැ. මෙතන බිඳුවක් දැම්මේ නැහැ ඉන්න නිසා. මෙතන බිඳු දැම්මේ නැහැ ඉන්න නිසා. මෙතන බිඳු දැම්මේ නැහැ ඉන්න නිසා. මෙතන කවුරුත් නැති නිසා මෙතන බිඳුව දාගන්න.
එහෙම නැතුව මේකේ නිකම්ම දෙක විතරක් ලියලා තිබ්බත් හරි වැරදි නෑ. තේරෙනවද? නමුත් අර මම කියපු විදිහටම කරන්න. පළවෙනි එක්කෙනාට පස්සේ දශම තිත තියෙනවා. කවුරුත් නැත්තම් බිඳුව කියලා දානවා. ಗುಣ කිරීම 10 ලියනවා. ඒක අනිවාර්යයි. ඉලක්කම් ගාන ගයින්න. මෙතන 3 දෙනයි, මෙතන 3 දෙනයි, 6 දෙනයි, මෙතන එක්කෙනෙක් ඉන්නවා 7 දෙනයි. ඉලක්කම් 7ක් තියෙනවා නම් එකක් අඩු කරන්න 6යි කියලා ගන්න. ඉලක්කම් ගණනින් එකක් අඩු කරන්න 3යි 6යි 7යි 7න් එකක් ගියාම 6යි. වරද්ද ගන්න එපා දරුවෝ. බින්දු ටික ගයින්න එපා. බින්දු ගන්නොත් වැරදි. බින්දු ටික නෙමේ ගයින්නේ. ගොඩක් අය කරන වැරද්දක් බින්දු ගැරලා දානවා මෙතනට. බින්දු ටික ගන්නොත් වැරදි. දැන් ඔයගොල්ලෝ බලයි හරි නෙමේ 3යි 3යි 6යි නේ. මේ ගානේදී හරි. මේකේ ගන්න නම් කීය දෙන්නේ? බින්දු 5යි මෙතනට ඇවිල්ලා තියෙන 7. මේකේ බින්දු 6යි තියෙන්නේ. මෙතනට ඇවිල්ලා තියෙන 11. මේකේ බින්දු 3යි මෙතනට ඇවිල්ලා තියෙන 6. ඒක නිසා බින්දු ගාන ගයින්න එපා. සංඛ්‍යා ගණනින් එකක් අඩු කරලායි ගන්න. දැන් බලමු ඊගාව ගාන. අපි බලමු ඊගාව ගාන. හොඳට තේරුම් ගන්න ඕනේ. මේ බලන්න. අග තියෙන බින්දු ටික අයින් කරනවා. අග බින්දුයි අයින් කරන්නේ මෙතනට යනකල්ම ගන්න පුළුවන්. මෙතනින් එහා තමයි අග තියෙන බින්දු ටික පටන් ගන්න මෙතන ඉඳලා. දැන් සංඛ්‍යාව තමයි මම මේ කොළ පාටින් highlight කරපු එක. මොකද්ද? මෙන්න මෙතන 5 තියෙනවා, 2 තියෙනවා, බින්දු දෙකක් තියෙනවා, මැද බින්දුව අයින් කරන්නේ නැහැ. තව 5 තියෙනවා, 6 තියෙනවා. මොකද්ද මේ සංඛ්‍යාව? 520056යි නැත්නම් 520056. දැන් මේකේ පළමුවෙනි සංඛ්‍යාවට පස්සේ දශම තිතක් තියෙනවා. ඔන්න පළවෙනි එක්කෙනාට පස්සේ තිත. ಗುಣ කිරීම 10 ලියනවා. අනිවාර්යයි. ඉන්න ಗುಣ කිරීම 10 ලියනවා. දැන් මොකද කරන්නේ? දැන් තියෙන්නේ ගණින්න. බින්දු ටික දැන් නෑ ඔක්කොම ගයිනවා. 3 දෙනයි, 6 දෙනයි, 9 දෙනයි, 12 දෙනයි, මෙයත් එක්ක 13යි. 3 6 9 12 13. ඉලක්කම් ටික ගයින්න 13යි. එකක් අඩුවෙන් ගන්නේ 13න් එකක් ගියාම 12යි. ඊගාව එක. අග තියෙන බින්දු ටික ඔක්කොම අයින් කරනවා. කීය තියෙන්නේ 16. ඔන්න අග බින්දු ටික අයින් කරා. දැන් ඔන්න 16 ලියුවා. පළවෙනි එක්කෙනාට පස්සේ තිත තියෙනවා. අනිවාර්ය නීතියක්. ಗುಣ කිරීම 10 ලියනවා. අනිවාර්ය නීතියක්. ඊට පස්සේ මොකද කරන්නේ? ಗುಣ කිරීම 10ත් ලියුවා. ඊගාවට ගණිනවා. කී දෙනෙක් ඉන්නවද කියලා. 3 දෙනයි, 6 දෙනයි, 9 දෙනයි, 12 දෙනයි, මේ දෙකත් එක්ක 14 දෙනෙක් ඉන්නවා. 14ක් ඉන්නවා නම් ළමයි එක්කෙනෙක් අඩු කරන්න 13 කියලා ලියන්න. ඊගාව ගන්න. දැන් ටිකක් වැඩේ වැටිලා නේද තියෙන්නේ? කොහොමද දෙන්නේ කියලා. ඊගාව එක බලමු. අග තියෙන බින්දු ටික ඔක්කොම අයින් කරා. ඔන්න සංඛ්‍යාව මොකද්ද? 829. පළවෙනි එක්කෙනාට පස්සේ දශම තිත තියෙනවා. පළවෙනි එක්කෙනාට පස්සේ තිත. ඔන්න පළවෙනි එක්කෙනාට පස්සේ තිත තිබ්බා. ಗುಣ කිරීම 10 ලියනවා. ඒකත් හරි. දැන් මොකද කරන්නේ? ගණිනවා. 3 දෙනයි, 6 දෙනයි, 9යි, 12යි, 15යි, මෙයත් එක්ක 16යි. සංඛ්‍යා 16ක් තියෙනවා. එකක් අඩු කරන්න 15යි. බලන්න කොච්චර ලේසිද කියලා. ඊගාව එක. අග තියෙන බින්දු ටික ඔක්කොම අයින් කරාම ඉතුරු වෙන්නේ 6. මේ 6 විතරනේ සංඛ්‍යාවකට තියෙන. අනිත් ඔක්කොම බින්දු. එහෙනම් 6 ලිව්වා. පළවෙනි එක්කෙනාට පස්සේ තිත තියෙනවා. තිතෙන් පස්සේ කවුරුත් නැහැ. බින්දුවක් ගත්තා. ಗುಣ කිරීම 10 අනිවාර්යයි. දැන් ගයිනවා කී දෙනෙක් ඉන්නවද කියලා. 3 දෙනයි, 6 දෙනයි, 9යි, 12යි, මෙයත් එක්ක 13යි. ඔක්කොම 13ක් තියෙනවා. එකක් අඩු කරනවා. කීයද? 12යි. ඊගාව ගන්නවා. අග තියෙන බින්දුව අයින් කරනවා. දැන් ඔන්න අග බින්දුව අයින් කරන්න ගියාම අගට බින්දු 3යි තියෙන්නේ. ඒක වැඩියේ නෑ. ඔන්න අග තියෙන බින්දු 3 අයින් කරා. එහෙනම් මොකද්ද තියෙන සංඛ්‍යාව ටිකක් ලොකු සංඛ්‍යාවක් තියෙනවා නේද? ලොකු සංඛ්‍යාවක් තියෙනවා. අග තියෙන බින්දු ටික අයින් කරාම 45 බිලියන 345 මිලියන
560,000ක් තියෙනවා. හරි ලොකු සංඛ්‍යාවක්. ඊට පස්සේ මොකද කරන්නේ? ಗುಣ කිරීම 10 ලියන්න කලින් පළවෙනි එක්කෙනාට පස්සේ තිත තියන්න ඕනේ අනිවාර්යයි ඒක. පළවෙනි එක්කෙනාට පස්සේ තිත. එතකොට මෙතන 4.0 එනවාද පළවෙනි එක්කෙනාට පස්සේ තිත. ඊගාවට ಗುಣ කිරීම 10 දැන් අඩු කරන්න මේක ඉලක්කම් ගන්න. 3යි 6යි 9යි 12යි 14යි. ඉලක්කම් 14යි එකක් අඩු කරන්න 9යි 13යි එන්නේ. ඔන්න දැන් ඊගාවට මොකද වෙලා තියෙන්නේ? අගත් බින්දු නෑ මුලත් බින්දු නෑ. එහෙනම් මැද බින්දු දෙකවත් අයින් කරනවා කියලා මේ දෙක අයින් කරොත් එහෙම ඉවරයි වැඩේ. හරි? මුල තිබ්බොත් බින්දු අයින් කරනවා අග තිබ්බත් අයින් කරනවා මැද බින්දු අයින් කරන්න බෑ. එහෙනම් ඉතින් සංඛ්‍යා විදියට ගන්නෙ මොකද්ද? මේකම ගන්න. ඉතින් වෙන කරන්න දෙයක් නෑ. මේකම ගත්තා. ඔන්න 23යි 356යි 467යි 0.08 23 බිලියන 356 මිලියන 467,008. පාට හරි මේවා කියවන්න බැරි නම් කියවන්න ආසයි නම් කැමති නම් ඔන්න තියෙනවා මගේ YouTube channel එකේ තියෙනවා 6 වන ශ්‍රේණියේ playlist එකේ තියෙනවා විශාල සංඛ්‍යා කියවීම කියලා පාඩමක්. ආන් ඒක බලන්න ඕන සංඛ්‍යාවක් කියවන්න පුළුවන්. මිලියන බිලියන නෙමෙයි ට්‍රිලියන ගණන් උනත් කියවන්න පුළුවන් ඒක බැලුවා. හරි? විනාඩි 10ක් ඕනනම් බලන්න යයි. පාඩමක් ඕන ගානක් කියවන්න පුළුවන් ඊට පස්සේ. right. අපි ඊගාව එක මේක ඉවර නෑ නේද? දැන් පළවෙනි එක්කෙනාට පස්සේ දශම තිත තියන්න ඕන. මේකේ මුලටත් නෑ අගටත් නෑ බින්දු. සංඛ්‍යාවම ගත්තා. හැබැයි අර නීතිය එහෙමමයි. පළවෙනි එක්කෙනාට පස්සේ තිත. ඒක අනිවාර්යයි. ಗುಣ කිරීම 10 අනිවාර්යයි. ඉලක්කම් කීයක් තියෙනවද? 3යි 3යි 6යි 3යි 9යි 2යි 11යි. ඉලක්කම් 11යි. එකක් අඩු කරන්න 10යි. ඔන්න උත්තරය. ඊගාව එක බලමු. මෙන්න මේ බින්දු ගොඩක් පේනවා පරිස්සමෙන්. හරි? මෙතන කරන්නේ අග තියෙන බින්දු ටික අයින් කරාම මෙන්න 3003 තමයි ඉතුරු වෙන්නේ. අග තියෙන බින්දු ටික අයින් කරාම 3003 ඉතුරු වෙනවා. පළවෙනි එක්කෙනාට පස්සේ තිත ලියන්න එපා කිසි කෙනෙක්. ಗುಣ කිරීම 10. ඉලක්කම් ගණනින් එකක් අඩු කරන්න 3යි 6යි 9යි ඉලක්කම් 9යි එකක් අඩු කරාම 8යි. ඔන්න උත්තරය. ඊගාව එක. අගත් නෑ බින්දු මුලත් නෑ අර 10 වෙනි ගාන වගේමයි. සංඛ්‍යාවම ගන්න වෙනවා. එකම ගමු ඉතින්. 197,857. පළවෙනි එක්කෙනාට පස්සේ තිත ගුණ කිරීම 10. ගයින් ඉලක්කම් ගන්න. ඉලක්කම් තියෙනවා 6ක්. 6න් එකක් අඩු කරනවා 5යි. දැන් ඕගොල්ලන්ට මේක තේරෙන්නේ නැත්නම් ගණන් 12ක් කියලා දුන්නා. මේ තාම මුල් කොටස. පොඩ්ඩක් තියෙනවා පාඩමේ මේ. එහෙමම තියෙනවා තව. මේ මුල් කොටස එක පැටර්න් එකක් මේ. මේකෙන් ගණන් 12ක් කියලා දුන්නා. මේක තේරෙන්නේ නැත්නම් chat එකේ මැසේජ් එකක් දාන්න තව ගණන් කියලා දෙන්න. දැන් මේක ලියා ගන්න ලියාගෙන අභ්‍යාස දෙවෙනි එක අභ්‍යාස ගණන් 12ක් තියෙනවා. ඒ 12 ඉක්මනට හදන්න. 12ක් බෑ. 6ක් හදන්න. ඉතුරු 6 ගෙදෙන්න හදන්න. අභ්‍යාස එකේ ගණන් 6ක් දැන් හදන්න. ඉතුරු 6 ගෙදෙන්න. right. මේක ඉක්මනට හදාගන්න. දැන් බලමු ඔයගලන්ට හදන්න දුන්න අභ්‍යාස. මේකේ මම ගණන් 6ක් දැන් හදන්න කිව්වා. ඉතුරු ගණන් 6 ගෙදරදී හදන්න තියාගන්න කියලා. බලන්න පළවෙනි ගාන. අග තියෙන බින්දු 3 අයින් කරනවා. සංඛ්‍යාව ගත්තා. එතකොට මොකක්ද දෙන්නේ? 18,124. පළවෙනි එක්කෙනාට පස්සේ තිත තියෙනවා. ಗುಣ කිරීම 10 ලියන. පළවෙනි එක්කෙනාට පස්සේ තිත ಗುಣ කිරීම 10. ඉලක්කම් ගණනින් එකක් අඩු කරනවා 3යි 6යි 2යි 8යි. ඉලක්කම් 8යි. එකක් අඩු කරාම 7යි. ඊගාව එක බලන්න. අග තියෙන බිංදු අයින් කරනවා. මෙන්න සංඛ්‍යාව. අග තියෙන බිංදු අයින් කරනවා.
9017 පළවෙනි එක්කෙනාට පස්සේ දශම තිත තියෙනවා. එයි ඒක නීතියක්. ಗುಣ කිරීම 10 ඉලක්කම් ගණනින් එකක් අඩු කරන්න. ඉලක්කම් 3යි 3යි 6යි 1යි 7යි ඔක්කොම 7යි. එකක් අඩු කරන්න 6යි. ඊගාව ඔන්න අග තියෙන බින්දු ටික අයින් කරනවා. මොකද්ද සංඛ්‍යාව? 24004. වෙන සංඛ්‍යාව 24004. ඊගාට මොකද කරන්නේ? පළවෙනි එක්කෙනාට පස්සේ තිත තියෙනවා. ಗುಣ කිරීම 10 ලියනවා. ඉලක්කම් කීයක් තියෙනවද? 3යි 3යි 6යි 3යි 9යි 2යි 11යි. 11න් එකක් ගියාම 10යි. ඉලක්කම් 11යි එකක් අඩු කරාම 10යි. එහෙනම් මේක එන්නේ 2.4 ගුණ කිරීම 10 10. ඒක තමයි උත්තර. ඊගාවට අග තියෙන බින්දු ටික අයින් කරනවා. මොකද සංඛ්‍යාව 35. 35 ගන්නවා. පළවෙනි එක්කෙනාට පස්සේ තිත තියෙනවා. ಗುಣ කිරීම 10 ලියනවා. ඉලක්කම් කීයක් තියෙනවද? 3යි 3යි 6යි 2යි 8යි. එකක් අඩු කරාම 7යි. ඔන්න උත්තරය. ඊගාව එක බලන්න. අග තියෙන බින්දු ටික අයින් කරනවා. අග තියෙන බින්දු ටික අයින් කරාම මෙන්න සංඛ්‍යාව. එතකොට මොකද සංඛ්‍යාව? 2,304,008. පළවෙනි එක්කෙනාට පස්සේ තිත ಗುಣ කිරීම 10. ඉලක්කම් මෙතන 3යි මෙතන 3යි 6යි 3යි 9යි 3යි 12යි 1යි 13යි. ඉලක්කම් 13ක් තියෙනවා. එකක් අඩු කරන්න 12 ලියන්න. ඊගාව එක අග තියෙන බින්දු ටික ඔක්කොම අයින් කරන්න 65 තමයි ඉතුරු වෙන්නේ. 65 ලියනවා. පළවෙනි එකට පස්සේ තිත ಗುಣ කිරීම 10. දැන් ගණින්න ඉලක්කම් කොච්චරක් තියෙනවද කියලා. ඉලක්කම් කීයක් තියෙනවද? 3යි 3යි 6යි 9යි 12යි 2යි 14ක් තියෙනවා. එකක් අඩු කරන්න 13යි. හරි නම් හරි දාගන්න, වැරදි නම් හදාගන්න. ඉතුරු ගණන් 6 ගෙදර වැඩ විදියට තියාගන්න. ඉක්මනට කරන්න. දැන් බලන්න ළමයි තුන්වෙනි කොටස. තුන්වෙනි එක පළවෙනි එක සාමාන්‍ය සංඛ්‍යාවක් විද්‍යාත්මක අංකණයෙන් දැක්වුවා. දෙවෙනි එක යටතේ ඔයගලන්ට ඒකේ අභ්‍යාසය දුන්නා. දැන් මේ තුන්වෙනි එක දශම සංඛ්‍යාවක් විද්‍යාත්මක අංකණයෙන් දක්වන්නේ. මෙච්චර වෙලා කරේ දශම සංඛ්‍යා තිබ්බේ නෑ නේද? බිංදු තමයි තිබ්බේ. දශම තිබ්බේ නෑ. දැන් බලමු දශම සංඛ්‍යාවක් විද්‍යාත්මක අංකණයෙන් දක්වන්නේ කොහොමද කියලා. ඔන්න බලා ගන්න. පළවෙනි එක පළවෙනි නීතිය මම මුලින්ම මොකද ඔයගලන්ට කියලා දුන්නේ? අර කලින් මුල තිබ්බත් අග තිබ්බත් බිංදු අයින් කරලා සංඛ්‍යාව ගන්න. මේකෙදිත් අපි සංඛ්‍යාව ගමු. පිටත් තිබ්බට කමන්නේ අපි සංඛ්‍යාව ගමු. මොකද්ද අපේ සංඛ්‍යාව ඉලක්කම් ටික ලියාගමු. 2යි 3යි 5යි 6යි 0යි 3යි. පිටියන්න එපා කොහෙවත්. මේ තියෙන සංඛ්‍යාව එහෙමම ගත්තා. මේ 2යි 3යි 5යි 6යි 0යි 3යි. දශම තිත මෙහෙම ඕන තැන් වලට තියන්න බෑනේ. දශම තිත විද්‍යාත්මක අංකණයෙන් ලියනකොට මොකද්ද අපේ පාඩම? විද්‍යාත්මක අංකණය. මේ විද්‍යාත්මක අංකණයේදී දශම තිත හැමතැනටම බෑ. පළවෙනි එක්කෙනාට පස්සේ තිත තියන්න ඕනේ. එහෙනම් ඔන්න අපි තිත හදාගත්තා. පළවෙනි එක්කෙනාට පස්සේ තිබ්බා. ಗುಣ කිරීම 10 ලියන්න ඕනේ. ඒක එතනත් අනිවාර්යෙන්. එහෙනම් මෙතනට යනකල් කලින් විදිහටමයි. සංඛ්‍යාව ගත්තා. පළවෙනි එක්කෙනාට පස්සේ තිත තිබ්බා. ಗುಣ කිරීම 10 ලියුවා. දැන් ළමයි ඉලක්කම් ගානින් එකක් අඩු කරනවා නෙවෙයි. නෙවෙයි කියලා කිව්වේ ඉලක්කම් ගානින් එකක් අඩු කරනවා නෙමෙයි. එහෙනම් කාගෙන් දෙකක් අඩු කරන්නේ? ඉලක්කම් ගානින් තමයි. තිතට කලින් තියෙන ඉලක්කම් ගානින් පූර්ණාංශයෙන් එකක් අඩු කරන්නේ. තිතට කලින් මේ තිතක් තියෙනවා පේනව නේද? එහෙනම් දශම ගානක තිතට කලින් තියෙන ඉලක්කම් ගණනිනුයි එකක් අඩු කරන්නේ. මේක ඉතා වැදගත් 10 පන්තියේ ලඝු ගණක වලට. එන්නෙම දශම ගණන්. එන්නෙම දශම ගණන්.
ඒකට අපිට මේක 10 පන්තියේ පාඩමක් එක්ක සම්බන්ධයි. හරි? එහෙනම් මේකේ තිතට කලින් ඉලක්කම් කීයක් තියෙනවද? පූර්ණාංශයේ ඉලක්කම් 1යි 2යි 3යි 4යි 5යි. ඉලක්කම් 5ක් තියෙනවා ළමයිනේ. ඉලක්කම් 5ක් තියෙනවා. එකක් අඩු කරන්න. කීයද? 4 ලියන්නේ. එකක් අඩු කරාම 4යි. 4 තමයි මෙතනට ලියන්නේ. ඔන්න උත්තරය. මේකෙත් ගණන් දෙකක් තුනක් හදනකොට ඔයගලන්ට වැටේ මොකද්ද වෙන්නේ කියලා. පළවෙනි ගානනේ ප්‍රශ්න තියෙයි. හරි? බලමු. මුලින්ම කරන්නේ මේ දශම තිත ඕන තැනක තිබුණා වේ කියලා ඉලක්කම් ටික ගන්නවා. මුලින්ම ඉලක්කම් ටික ගන්නෙ. මුලටයි අගටයි බිඳු නෑ. හරි? බිඳු තියෙන්නත් බෑ. ඔන්න සංඛ්‍යාව ගත්තා. පළවෙනි එක්කෙනාට පස්සේ තිත තියන්න ඕනේ. ඒක අනිවාර්ය නීතියක්. පළවෙනි එක්කෙනාට පස්සේ තිත තියන්න ඕනේ. ඒක අනිවාර්යයි. ಗುಣ කිරීම 10 ලියන්න ඕනේ. අනිවාර්යයි. දැන් තමයි මතක තියාගන්න තියෙන්නේ. ඉස්සෙල්ලා කරේ ඉලක්කම් ගානින් එකක් අඩු කරා. දැන් තිතට කලින් තියෙන ඉලක්කම් ගානින් මෙන්න තිතක් තියෙනවා නම් තිතට කලින් තියෙන ඉලක්කම් ගණනින් එකක් අඩු කරන්න. තිතට කලින් ඉලක්කම් 3ක් තියෙනවා. එකක් අඩු කරාම ළමයි 2 කියලායි ලියන්නේ. ඊගාව එක බලමු. මේක බලන්න. සංඛ්‍යාවක් තියෙනවා. දශම තිත ඕන දිහාවක තිබුණා වේ. අපි ගන්නවා සංඛ්‍යාව. ඔන්න ගත්තා 8005. පළවෙනි ඉලක්කමට පස්සේ තිත තියෙන්න ඕනේ. ඒක අනිවාර්ය නීතියක්. තිත තියාගත්තා. ಗುಣ කිරීම 10 ලියනවා. ඒකත් හරි. ඊගාට මොකද කරන්නේ? ඉලක්කම් ගණනින් මොන ඉලක්කම් ගණනින්ද? තිතට කලින් තියෙන ඉලක්කම් ගණනින් එකක් අඩු කරන්නේ. තිතට කලින් තියෙන්නේ ළමයි එක ඉලක්කමයි. මේ තිතට කලින් තියෙන්නේ වම් පැත්තේ තියෙන්නේ 8 විතරයි. එහෙනම් තිතට කලින් එක ඉලක්කමයි. එකක් අඩු කරාම බිඳුවයි. ඔන්න බිඳුව එන්නේ. එයි මේක බිඳුව ආවේ. මේක විද්‍යාත්මක අංකණයෙන්ම නියම තැන තිත තියෙනව නේද? මේ තිත හරියට තියෙනවා පළවෙනි එක්කෙනාට පස්සේ. ඒක නිසා තමයි මෙතන බිඳුව ආවේ. මුකුත් කරන්න ඕනේ නෑ තිතට. මේ දර්ශකයෙන් කරන්නේ අපි දර්ශක පාඩම ඉගෙන ගත්තා මතකයි නේද? මේ දර්ශකයෙන් කරන්නේ මේ තිත අපි එහෙට මෙහෙට ගෙනියන එක. මේ තිත මෙහෙට ගන්න එක තමයි මේ 4ෙන් කරේ. මේ තිත මෙතනට ගන්න එක තමයි මෙතන 2ෙන් කළේ. හරි? එහෙනම් මෙතන තිත හරියටම තිබ්බ නිසා තමයි මෙතන බිඳුව උනේ. කොහෙටවත් ගෙනියන්න ඕනේ නැති නිසා. ඒව කල්පනා කරන්න යන්න එපා. මං කියපු විදිහට කරන්නකො නේද? ඉලක්කම් ටික ගත්තා. පළවෙනි එක්කෙනාට පස්සේ තිත තිබ්බා. ගුණ කිරීම 10 ලිව්වා. තිතට කලින් තියෙන ඉලක්කම් ගන්න ගන්නා 1ද 2ද 10ද 100ද ඕන ගානක්. ඒකෙන් එකක් අඩු කරා. අපි බලමු ඊගාවට. මේක බලන්න. දැන් ළමයි මේ ගාන දශම තිතක් නෑනේ නේද? 1568. පළවෙනි එක්කෙනාට පස්සේ තිත. ඒක නීතියක්. ගුණ කිරීම 10. ඉතින් තිතක් නැත්තම් මොකද කරන්නේ? තිතක් නැත්තම් ඉලක්කම් ගානින් අඩු කරන්නේ. ඉතින් මෙච්චර වෙලා කරේ තිතක් නැති ඒවා නෙමෙයි. නේද? අපි කලිනුත් කරේ තිතක් නැති ඒවා තමයි. එකකවත් තිබ්බේ නැහැ නේ ඉලක්කම් ගානින් අඩු කරන්නේ. තිතක් නැත්තම් ඉලක්කම් ගණනින් අඩු කරන්නේ. ඉලක්කම් 4යි. එකක් අඩු කරාම 3යි. ඔන්න ඕක තමයි උත්තරේ. ඊගාව පස්වෙනි ගාන. ලියන්න එපා කිසි කෙනෙක් බලා ගන්න. හොඳට තේරුම් ගන්න කියලා දෙනකොට. මොකද්ද සංඛ්‍යාව? 13403. පළවෙනි එක්කෙනාට පස්සේ තිත තිබීම අනිවාර්යයි විද්‍යාත්මක අංකණයේදී. ගුණ කිරීම 10. දැන් දර්ශකය තමයි ඉතා වැදගත් කල්පනාවෙන් කරන්න ඕනේ. ඉලක්කම් ගාන ගයින්නේ තිතට කලින් තියෙන ඉලක්කම් ගණන ගයින්නේ. තිතට කලින් ඉලක්කම් දෙකක් තියෙනවා. තිතට කලින් ඉලක්කම් 2යි. එකක් අඩු කරන්න. තිතට කලින් 2යි එකක් අඩු කරාම 1යි. අපි බලමු ඊගාව ගාන. 1 2 3 4 5 6 2. මේ සංඛ්‍යාව ලිව්වේ. මෙන්න මේ සංඛ්‍යාව ලිව්වේ. හරි? 1,234,562 සංඛ්‍යාව ලිව්වා. පළවෙනි එක්කෙනාට පස්සේ තිත තියන්න ඕනේ. අනිවාර්යයි. ගුණ කිරීම 10.
තිතක් නැත්තම් ඉලක්කම් ගණනින් එකක් අඩු කරනවා. තිතක් තියෙනවා නම් තිතට කලින් තියෙන ඉලක්කම් ගණන ඔන්න තිතට කලින් තියෙන ඉලක්කම් ගණන මේ ඔයගලන්ට පේනව නේද තිත? ලොකු කරන්න තව ටිකක්. මෙන්න තිත. මේ තියෙන්නේ තිතට කලින් තියෙන ඉලක්කම් ගණන කීයද? 6යි. තිතට කලින් 6 දෙනෙක් ඉන්නවා. එකක් අඩු කරන්න. කීයද? එකක් අඩු කරාම 6න් එකක් ගියාම 5යි. ඊගාව ගන්න. ලියන්න එපා කිසිකෙනෙක්. දශම තිත නැතුව ගන්නවා 9056. පළවෙනි එක්කෙනාට පස්සේ තිත තිබීම අනිවාර්යයි. ගුණ කිරීම 10. දැන් තිතක් තියෙනවා නම් තිතට කලින් තියෙන ගානයි ගයින්නේ. තිතට කලින් කී දෙනෙක් ඉන්නවද? දෙන්නෙක් ඉන්නවා. මේ මම පාට කරාම ඔයගලන්ට හොඳට පේන්න ඕනේ ඕක. තේරෙනවද? තිතට කලින් දෙන්නෙක් ඉන්නවා. මේ එකක් අඩු කරන්න. තිතට කලින් දෙන්නෙක් ඉන්නවා එකක් අඩු කරන්න. දෙකෙන් එකක් ගියාම ඊගාව ගන්න. මෙතන තියෙන දශම තිත අයින් කරලා සම්පූර්ණ සංඛ්‍යාවම ගමු. 1යි 5යි 9යි 8යි 2යි 3යි 8යි 7යි 15 මිලියන 982,387 නේද? ඕම මාරුවෙන් කියවන්නේ. පළවෙනි එක්කෙනාට පස්සේ තිත තිබීම අනිවාර්යයි. ගුණ කිරීම 10ත් අනිවාර්යයි. දැන් තිතක් තියෙනවා. තිතට කලින් තියෙන ගානයි බලන්න. තිතට කලින් මේ තිත පේනව නේද? තව ලොක් කරන්න ඕනේ නෑනේ. තවත් ලොක් කරොත් එමේ තිත විතරක් පේන්නේ ඉලක්කම් ටික නැති. තිතට කලින් තියෙන ඉලක්කම් ගණන කීයද? 1යි 2යි 3යි 4යි. 4 දෙනෙක් ඉන්නවා. එකක් අඩු කරන්න. 3යි කියලා ලියන්න. 9 වෙනි ගාන. තේරෙනව නේද? එක කොටසකින් ගණන් කීයක් කියලා දෙනවද කියලා ඔයගලන්ට. ඊගාව ගාන තිතක් නේ. සම්පූර්ණ සංඛ්‍යාවම ලියා ගන්නවා. තිතක් නෑ මේකේ. 135,608. පළවෙනි එක්කෙනාට පස්සේ තිත ගුණ කිරීම 10. එහෙනම් ළමයි තිතක් නැත්තම් සම්පූර්ණ ඉලක්කම් ගානින් අඩු කරන්න. ඉලක්කම් 6ක් තියෙනවනේ. ඉලක්කම් 6යි එකක් ගියාම 5යි. උත්තරේ. ඊගාව 2යි 3යි 0යි 4යි 3යි 7යි 5යි 3. පළවෙනි එක්කෙනාට පස්සේ තිත ගුණ කිරීම 10. තිතට කලින් තියෙන ඉලක්කම් ගාන බලන්න කීයද? තිතට කලින් තියෙන ඉලක්කම් 1යි 2යි 3යි 4යි 5යි. ඉලක්කම් 5ක් තියෙනවා තිතට කලින්. එකක් අඩු කරන්න 4යි. ඊගා එකක් බලමු. 9යි 7යි 4යි 5යි 3යි 4යි 5යි 0යි 8. පළවෙනි එක්කෙනාට පස්සේ තිත ගුණ කිරීම 10. තිතට කලින් ඉලක්කම් කීයක් තියෙනවද කියලා බලන්න. තිතට කලින් ඉලක්කම් 1යි 2යි 3යි 4ක් තියෙනවා. එකක් අඩු කරන්න. 4ෙන් එකක් අඩු කරාම අන්තිම ගාන 5යි 2යි 0යි 7යි 6. පළවෙනි එක්කෙනාට පස්සේ තිත ගුණ කිරීම 10. තිතට කලින් තියෙන ඉලක්කම් ගාන බලන්න 2යි. එකක් අඩු කරන්න. 1 ලියන්න. right. දැන් මේ ටික ලියන්න. මේ ටික ලියාගෙන ගණන් 6ක් අභ්‍යාසයේ තනියම කරන්න. මේ ගණන් 6 තනියම කරන්න. ඊගාව ගණන් 6 ගෙදරදි කරන්න තියාගන්න. පැහැදිලි නේද? දැන් මේක මම පොඩි කරනවා. ඔයගලන්ට මේක සම්පූර්ණයෙන්ම පේන විදිහට. right. ඔබ පේනව නේද? මේ ගණන් 12ම ඉක්මනට හදාගන්න. දැන් බලන්න ළමයි ඔයගලන්ට දීපු අභ්‍යාසය. මේ අභ්‍යාසයේ ගණන් 6ක් මම දැන් හදන්න කිව්වා. ඉතුරු ගණන් 6 ගෙදරදී හදන්න කියලා කිව්වා. අපි බලමු මේ ගණන් 6 කොහොමද කරන්නේ කියලා. පළවෙනි ගාන දශම තිත නැතුව ගත්තා. 12යි 0යි
4යි 5යි 6යි. පළවෙනි එක්කෙනාට පස්සේ තිත තියෙනවා. ඔන්න පළවෙනි එක්කෙනාට පස්සේ තිත තිබ්බා. ಗುಣ කිරීම 10 ලියනවා. දැන් මොකද කරන්නේ? ඔන්න ಗುಣ කිරීම 10ක් ලිව්වා. ඊට පස්සේ ඉලක්කම් ගණනින් එකක් අඩු කරනවා. හැබැයි තිතක් තියෙනවා නම් තිතට කලින් තියෙන ඉලක්කම් ගණනයි ගන්නෙ. හැමතිස්සෙම පූර්ණාංශය තමයි ගන්නෙ. තිතට කලින් ඉලක්කම් 2යි එකක් අඩු කරාම 1යි කියලා ලියන්නේ. ඔන්න උත්තරය. ඊගාව එක 4 3 0 9 3 4 දශම තිත නැතුව ගත්තා. දැන් ඊගාවට මොකද කරන්නේ? දශම තිත නැතුව ගත්තා. පළවෙනි එක්කෙනාට පස්සේ තිත තිබ්බා. ಗುಣ කිරීම 10 ලිව්වා. තිතට කලින් තියෙන ඉලක්කම් ගණන. ඒ කියන්නේ පූර්ණාංශය ගන්න කොච්චරක්ද කියලා. ඉලක්කම් කීයක් තියෙනවද? 4 දෙනෙක් ඉන්නවා. ඉලක්කම් 4ක් තියෙනවා. එකක් අඩු කරන්න. 4න් එකක් අඩු කළාම 3යි එන්නේ. ඔන්න උත්තරය. ඊගාව ගාන 7 4 0 8 පළවෙනි එක්කෙනාට පස්සේ තිත ගුණ කිරීම 10. තිතක් තියෙනවා නම් තිතට කලින් තියෙන ඉලක්කම් ගණනයි ගයින්නේ. තිතට කලින් එක්කෙනයි ඉන්නේ. එකක් අඩු කරනවා 0යි. ඊගාව එක ගමු. 3යි 7යි 5යි 5යි 7යි 6යි. තිතට කලින් තිතෙන් පළවෙනි එක්කෙනාට පස්සේ තමයි තිත තියන්නේ. ಗುಣ කිරීම 10. දැන් තිතක් තියෙනවා නම් තිතට කලින් තියෙන ඉලක්කම් ගන්න ගණනවා. කීයද? තිතට කලින් ඉලක්කම් 3යි. එකක් අඩු කරන්න ඕනේ. එයි එක නීතියක්. 2. ඔන්නෝමයි එන්නේ. ඊගාව එක 2 5 5 0 7 5 පළවෙනි එක්කෙනාට පස්සේ තිත තියෙනවා. ಗುಣ කිරීම 10 ලියනවා. දැන් මේකේ තිතක් තියෙනවා. එහෙනම් තිතට කලින් තියෙන ඉලක්කම් ගණනින් එකක් අඩු කරනවා. තිතට කලින් දෙන්නයි එකක් අඩු කරාම 1යි. ඊගාව එක 3 4 8 6 පළවෙනි එක්කෙනාට පස්සේ තිත ಗುಣ කිරීම 10. තිතට කලින් කී දෙනෙක් ඉන්නවද? 3 දෙනයි. එකක් අඩු කරන්න. කීයද? 2යි. ඔන්න උත්තරය. ඉක්මනට හරි වැරදි බලා ගන්න. ඊගාවට අපි පාඩමේ ඉතුරු කොටසට යමු. right. අපි බලමු දැන් ඊගාව කොටස. ඔන්න තවත් ගැටලු ආකාරයක්. මොකද්ද? පහත සංඛ්‍යා විද්‍යාත්මක අංකණයෙන් ලියන්න. හැබැයි ළමයිනේ මේකේ ඉස්සරහටයි බිංදු තියෙන්නේ. ඉස්සරහට බිංදු තියනවා කියන්නේ ඉතා කුඩා සංඛ්‍යා. දශම ගණන් මේ ඉතා කුඩා සංඛ්‍යා. මේ 0.0.0.0. ඒ කියන්නේ එකට වඩා ගොඩක් අඩු සංඛ්‍යා. එහෙනම් ඔන්න බලන්න මෙතනදිත් කරන්නේ කොහොමද කියලා. පළවෙනි පියවර මුල තිබ්බත් අග තිබ්බත් බිංදු ලියන්නේ මැද බිංදු ටික විතරයි ලියන්නේ. එහෙනම් මොකද අපේ සංඛ්‍යාව? 85 තමයි සංඛ්‍යාව. ඔන්න සංඛ්‍යාව ගත්තා. පළවෙනි එක්කෙනාට පස්සේ දශම තිත තියන්න ඕනේ. ඒක අනිවාර්ය නීතියක්. මෙච්චර වෙලා කරපු දෙයම තමයි. ಗುಣ කිරීම 10. ඒකත් අනිවාර්යයි. මෙච්චර වෙලා කරපු වැඩේම තමයි. ඊට පස්සේ මොකද කරන්නේ? ඔන්න ළමයි ඉස්සරහට බිංදු තියෙනවා නම් හොඳට මතක තියාගන්න. ඉස්සරහට බිංදු තියෙනවා නම් අනිවාර්යෙන් දර්ශකයට ඍණ කියලා දාන්න ඕනේ. ඉස්සරහට බිංදු තියෙනවා නම් අනිවාර්යෙන් ඍණ කියලා දාන්න ඕනේ. මෙතනදී කරන්නේ අපි බිංදු ගානයි ගයින්නේ. දැන් පටලව ගන්න එපා. මේ ඉස්සරහට බිංදු තියෙනකොට බිංදු ගානයි ගයින්නේ. ඉස්සරහා තියෙන දශම තිතට කලින් තියෙන බිංදු ගාන ගයින්නේ. ඉස්සරහා බිංදු 1යි තියෙන්නේ. එහෙනම් මෙතෙන්ට ලියන්නේ 1යි කියලා. 11 පන්තියේදී අපි මේක ඉගෙන ගන්නවා වියුති කියලා. වියුති 1යි කියලා කියනවා ඍණයකට. වියුති කියලා කියනවා 11 දී. දැන් ඒව පාවිච්චි කරන්න එපා. මේ ගාන බලන්න දෙවෙනි ගාන. ඉස්සරහා තියෙන බිංදු ටික අයින් කරලා සංඛ්‍යාව ගන්නවා 207. බිංදු ගන්නෑ. මුල තිබ්බත් අග තිබ්බත් බිංදු ගන්නෑ දෙපැත්තේ බිංදු.
පළවෙනි එක්කෙනාට පස්සේ තිත තියන්න ඕනේ ඒක අනිවාර්යයි. ಗುಣ කිරීම 10 දාන්න ඕනේ ඒක අනිවාර්යයි. දැන් ඉස්සරහට බින්දු තියෙනවා නම් ඍණ කියලා දාන්න ඕනේ. බින්දු ගානයි ගයින්නේ. ඉස්සරහා බින්දු කීයක් තියනවද? බින්දු 3ක් තියෙනවා ඉස්සරහා. තිතට කලින් බින්දුවක් ගන්නවා. ඉස්සරහට බින්දු 3ක් තියෙනවා. හැබැයි තිතට කලින් බින්දු දෙකක් දාලා තියෙනවා නම් දෙකම ගන්න එපා. තිතට කලින් තියෙන එක බින්දුවයි ගන්න. හරි? ඉස්සරහා තියෙන බින්දු 3ක් තියෙන නිසා සාමාන්‍ය තිතක් තියලා ඉස්සරහා බින්දු දෙකක් දාන්නේ නැහැ ළමයි. හරි? එක බින්දුවයි දාන්නේ. ඉස්සරහා බින්දු 3ක් තියෙන නිසා ඍණ 3යි කියලා ලියන්නේ. මේ ඍණ ගණන් වලදී තමයි බින්දු ගාන ගන්නේ. පටලව ගන්න එපා දැන්. හරි? ඔන්න සංඛ්‍යාව ගත්තා. කීයද? 56යි. පළවෙනි එක්කෙනාට පස්සේ තිත තියෙනවා. ಗುಣ කිරීම 10 ලියනවා. ඉස්සරහට බින්දු තියෙන නිසා ඍණ දා ගන්නවා. ඉස්සරහට බින්දු දෙකක් තියෙන නිසා ඍණ 2යි කියලා ලියන්නේ. ඊගාව එක බලන්න. මුලද අගද බින්දු ලියන්නේ නෑ. මැද බින්දු විතරයි ලියන්නේ. එහෙනම් මේකේ සංඛ්‍යාව මුල බින්දු ටික ඔක්කොම අයින් කරා. 7987. පළවෙනි එක්කෙනාට පස්සේ තිත ಗುಣ කිරීම 10. ඉස්සරහට බින්දු නිසා ඍණ. දැන් ගයින්නවා බින්දු ටික. කීයද බින්දු? පළවෙනි බින්දුවත් එක්ක ගයින්නේ මේ තිතර කලින් තියෙන බින්දුවත් එක්ක. 1යි 2යි 3යි 4යි 5යි 6යි. බින්දු 6ක් ඉස්සරහා තියෙනවා. එහෙනම් කීයද ලියන්නේ? 6යි කියලා ලියන්නේ. අඩු කරන්නේ එකක් මේකෙදී. ඊගාව එක බලන්න පස්වෙනි ගාන. ඉස්සරහා තියෙන මුල තියෙන බින්දු අයින් කරනවා. අග බින්දු නෑනේ. අග තියෙනවා ඒවත් අයින් කරනවා. 4657යි. පළවෙනි එක්කෙනාට පස්සේ තිත ಗುಣ කිරීම 10. ඉස්සරහට බින්දු නිසා ඍණ. එක බින්දුවක් නිසා ඍණ 1යි. ඊගාව ගන්න. මුල තියෙන බින්දු ටික ඇත්තරියා. කීයද? 75යි. පළවෙනි එක්කෙනාට පස්සේ තිත ಗುಣ කිරීම 10. ඉස්සරහට බින්දු නිසා ඍණ. බින්දු කීයක් තියෙනවද? 1යි 2යි 3යි 4යි 5යි. බින්දු 5ක් තියෙනවා. ඒ කියන්නේ ළමයි ඍණ 5යි. ලියන්න එපා කවුරුවත්. ඊගාව ගණන් ටික. මුලින්ම තියෙන්නේ කීයද? බින්දු ටික අත්තරිනවා ඉස්සරහා බින්දු 4 තියෙන්නේ. ඔන්න තනි එක්කෙනෙක් විතරයි ඉතුරු වෙන්නේ. පළවෙනි එක්කෙනාට පස්සේ දශම තිත තියන්න ඕනේ. අනිවාර්යයි. තිතේ තනියට බින්දුවක් දාමු වෙන කවුරුත් නැති නිසා. 4යි තිතක් තිබ්බා කවුරුත් නැති නිසා බින්දුව දැම්මා. දැන් ළමයි ಗುಣ කිරීම 10. ඉස්සරහට බින්දු නම් ඍණ දාන්න ඕනේ. බින්දු කීයක් තියෙනවද කියලා ගයිමු දැන්. ඔන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි. ඉස්සරහට බින්දු 6ක් තියෙනවා කියන්නේ ඍණ 6යි. ඊගාව එකක් ගන්න. මෙන්න මේ සංඛ්‍යාව ගන්නවා මුල තියෙන බින්දු ටික ඇත්තරලා 1 2 3.8 මැද බින්දු ලියනවා. පළවෙනි එක්කෙනාට පස්සේ තිත ಗುಣ කිරීම 10. ඉස්සරහට බින්දු නිසා ඍණ එක බින්දුවයි. එහෙනම් ඍණ 1යි. ඊගාව එක බලමු. ඊගාව එකේ බින්දු ටික අත්තරිනවා මුල තියෙන සංඛ්‍යාව ගන්නවා 343. පළවෙනි එක්කෙනාට පස්සේ තිත තියෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? පළවෙනි එක්කෙනාට පස්සේ තිත තිබ්බා. ඊගාවට ಗುಣ කිරීම 10. ඉස්සරහට බින්දු නිසා ඍණ. ගයින්න බින්දු ගන්න. කීයක් තියෙනවද? 1යි 2යි 3යි 4යි. තිතට කලින් තියෙන බින්දුවත් එක්ක ගන්න. බින්දු 4යි. එකක් අඩු කරන්න එහෙම නෑ. ඊගාව ගන්න. මුලින්ම කරන්නේ මොකද්ද මේකේ? ඉස්සරහා බින්දු අයින් කරනවා. මොකක්ද එන්නේ? 1. පළවෙනි එක්කෙනාට පස්සේ තිත තියෙනවා. තිත තනියම නිසා බින්දුවක් දානවා. තිත තනියම ඉන්නේ පවුනේ. තිතට පස්සේ බින්දුවක් දාගන්න. ಗುಣ කිරීම 10. ඉස්සරහට බින්දු ඍණ එක බින්දුවයි. ඍණ 1යි. බින්දුවයි දශම 1. අපිට ඕක දර්ශක වලින් හදනවා නම් මේක පටලවන්න එපා. මම නිකන් කියන්නේ. බින්දුවයි දශම 1යි කියන්නේ 10න් 1යි. මේක 10 කියන්නේ 10 පළවෙනි බලය.
දර්ශක නීති අපි ඉගෙනගෙන තියෙනවා මේ එක තියෙන පැත්තට යනවා මේ 10 පළවෙනි බලයේ දර්ශකේ ඍණ වෙන උඩට යද්දි 10 ඍණ එක ගුණ කිරීම 10 ඍණ එක තමයි මේ ඇවිල්ලා තියෙන්නේ දර්ශක. ඉතින් මේක දර්ශකත් එක්ක සම්බන්ධ කරලා කරන කොටසක්. හරි? දර්ශක පාඩමකට පස්සේ දාලා තින්නේ ඒකයි. මම ඔයගලන්ට මේ ලේසි ක්‍රමයක් කියලා දීලා තියෙනවා. ඊගාවෙක් ගමු. මුල තියෙන බිංදු ටික ඇත්තරියා සංඛ්‍යාව ගන්නවා 1. පළවෙනි එක්කෙනාට පස්සේ තිත තියෙනවා. තිතේ තනියට බිංදුවක් දානවා වෙන කවුරුත් නැති නිසා. ගුණ කිරීම 10 ඉස්සරහට බිංදු තියෙන නිසා ඍණ දාන්න ඕනේ. ඉස්සරහට බිංදු තියෙනවා ඍණ දාන්න ඕනේ. කීයක් තියෙනවද බිංදු? 1යි 2යි 3යි ඉස්සරහා තියෙනවා බිංදු 3ක්. එහෙනම් ළමයි ඉන්නේ ඍණ 3යි. ඊගාවට අපි කරන්නේ 12 ගන්න. ඒ ඉස්සරහා බිංදු ගන්නේ 12. 12 වෙනි ගාන 12මයි ආවේ. පළවෙනි එකට පස්සේ පිට ගුණ කිරීම 10. ඉස්සරහට බිංදු තියෙන නිසා ඍණ. ගයින්න බිංදු ගන්න. 1යි 2යි 3යි 4යි 5යි. බිංදු 5ක් තියෙනවා. ඒ කියන්නේ 5යි. පැහැදිලි නැත්තම් කියන්න මම නැවත කියලා දෙන්නම්. මේක මතක තියාගන්න ඉස්සරහට බිංදු තියෙනවා නම් ඍණ එනවා. විද්‍යාත්මක අංකනේ ළමයි ඔච්චරයි තියෙන්නේ. පාඩම ඉවර නෑ. මේක අනිත් පැත්ත තියෙනවා. විද්‍යාත්මක අංකණෙන් දුන්නාම සාමාන්‍ය ආකාරයට ලිවීම. හරි? විද්‍යාත්මක අංකණෙන් ලියන්න තියෙන්නේ මෙච්චරයි. එක්කෝ එනවා අගට බිංදු දාලා විශාල සංඛ්‍යා. මේ වගේ ඒවා. එහෙම නැත්තම් එනවා දශම සංඛ්‍යා. එහෙම නැත්තම් එනවා මේ වගේ ඉතා කුඩා සංඛ්‍යා. මේ වගේ ගණන්. ඉස්සරහට බිංදු තියෙන ගණන්. මේ ටික ලියා ගන්න. මේ අභ්‍යාසයේ ගණන් 6ක් දැන් හදන්න. ඉතුරු ගණන් 6 ගෙදරදී කරන්න කියන්නේ. ඊට පස්සේ පාඩමේ අනිත් පැත්ත සාමාන්‍ය ආකාරයට ලිවීමයි ඉතුරු වෙලා තියෙන්නේ. ඉක්මනට මේක හදා ගන්න. මම මේක පොඩ්ඩක් පොඩි කරන්නම් ඔයගලන්ට ලියන්න. මේ ටික ලියාගෙන අභ්‍යාසයේ ගණන් 6ක් හදන්න. අපි බලමු ඔයගොල්ලන්ගේ අභ්‍යාස ගණන් ටික. ඔයගොල්ලෝ හදපු තනියම හදපු ගණන් ටික. මේකේ ඉස්සරහා තියෙන බිංදුව අයින් කරාම 71යි. පළවෙනි එක්කෙනාට පස්සේ තිත තියෙනවා. ගුණ කිරීම 10 ලියනවා. ඉස්සරහට බිංදුවක් නිසා ඍණ දානවා. එක බිංදුවක් නිසා ඍණ 1යි කියලා ලියනවා. ඉස්සරහා තියෙන බිංදු ටික අයින් කරාම මේකෙදි එන්නේ මෙන්න මේ සංඛ්‍යාව. දෙවෙනි ගානේදී 4674. පළවෙනි එක්කෙනාට පස්සේ තිත තියෙනවා. ගුණ කිරීම 10 ලියනවා. ඉස්සරහට බිංදු නිසා ඍණ ලියනවා. බිංදු 3ක් නිසා ඍණ 3යි කියලා ලියනවා. ඉස්සරහට බිංදු තියෙනවා ඍණ බිංදු ගානයි ගයින්නේ. ඊගායක බලන්න. ඉස්සරහා තියෙන බිංදු ටික අයින් කරනවා 534යි. පළවෙනි එක්කෙනාට පස්සේ තිත තියෙනවා. ගුණ කිරීම 10 ලියනවා. ඉස්සරහට බිංදු නිසා ඍණ බිංදු 3ක් නිසා ඍණ 3යි කියලා ලියන්න. ඊගාව එක. මේකෙදි ඉස්සරහා තියෙන බිංදු ටික අයින් කරනවා. එතකොට මොකද්ද ළමයි එන්නේ? 1568. පළවෙනි එක්කෙනාට පස්සේ තිත ගුණ කිරීම 10. ඉස්සරහට බිංදු තියෙන නිසා ඍණ බිංදු 4යි තියෙන්නේ. ඍණ 4යි. ඊගාව එක. ඉස්සරහා තියෙන බිංදු ටික අයින් කරා 403යි. ඔන්න 403 ලියනවා. පළවෙනි එක්කෙනාට පස්සේ තිත තියෙනවා. ගුණ කිරීම 10 ලියනවා. ඍණ ඉස්සරහා බිංදු තියෙනවා බිංදු 5ක්. ඒ කියන්නේ ළමයි ඍණ 5යි කියලා ලියනවා. මේකේ ඉස්සරහා තියෙන බිංදු ටික ඔක්කොම අයින් කරන්න අපිට ඉතුරු වෙන්නේ 6 විතරයි. එහෙනම් 6 ලියනවා. පළවෙනි එක්කෙනාට පස්සේ තිත තියෙනවා. තිතේ තනියට බිංදුවක් දානවා. ගුණ කිරීම 10. ඉස්සරහට බිංදු තියෙන නිසා ඍණ දානවා. ඊයක් තියනවාද බිංදු? 1යි 2යි 3යි 4යි 5යි 6යි. ඉස්සරහා තියෙනවා බිංදු 6ක්. ඒක නිසා ඍණ 6යි කියලා ලියන්න. ඉක්මනට මේකේ හරි වැරදි බලන්න. ඉතුරු ගණන් 6 ගෙදර වැඩි විදිහට තියෙනවා. හරි. දැන් බලන්න ළමයි මේ පාඩමේ මෙච්චර වෙලා කරේ දීලා තියෙන සංඛ්‍යාවක්. විශාල සංඛ්‍යාවක්, කුඩා සංඛ්‍යාවක්, දශම සංඛ්‍යාවක්.
ඉස්සරහට බිඳු තියෙන සංඛ්‍යා, අගට බිඳු තියෙන සංඛ්‍යා හැම જાතියෙම එක්කෙනෙක් විද්‍යාත්මක අංකනේ ලියන්න ඕගොල්ලෝ දන්නවද? දැන් ළමයි මේකේ අනිත් පැත්ත. ඒගොල්ලන් දෙනවා විද්‍යාත්මක අංකනේ. අපි මේක සාමාන්‍ය ආකාරයට හරවන්න යන්නේ. ඔන්න හොඳට තේරුම් ගන්න. මේකේ සාමාන්‍ය ක්‍රමය තමයි ළමයි. පළවෙනි ගාන ගමු අපි. ඔන්න බලන්න පළවෙනි ගාන. 2.35 ගුණ කිරීම 10/4. මෙන්න සාමාන්‍ය ක්‍රමය. 2.35 ගුණ කිරීම 10/4 කියන්නේ 0.4ක්. දැන් දශම තිත නැතුව ගන්නවා 235. 10,000න් ගුණ කරනවා 1 2 3 4යි. දැන් දශම ස්ථාන දෙකක් අයින් කරනවා. ඔන්න දශම ස්ථාන දෙකක් අයින් කරා. එහෙනම් උත්තරේ වෙන්නේ මොකද්ද? 2 3 5 බිඳුව බිඳුව. මේකයි උත්තරේ. මේක තමයි ළමයි සාමාන්‍යයෙන් හදන ක්‍රමය. මේක සාමාන්‍යයෙන් හදන ක්‍රමය. මේක තමයි සාමාන්‍යයෙන් හදන ක්‍රමය. මම ඔයගලන්ට මේකට කියලා දෙන්නම් ලේසි ක්‍රමයක් කොහොමද කරන්නේ කියලා. ඉස්සෙල්ලා ගානේ වගේම පේලි ගොඩාක් ලියන්නේ නැහැ මේකට. මොකද ලකුණු ගොඩාක් හම් වෙන ගානක් නෙමෙයි. ලකුණු ටිකයි මේකට හම් වෙන්නේ. පළවෙනි ප්‍රශ්න පත්‍රයේට එන්න පුළුවන් නැත්නම් ලකුණු දෙකේ ගානක් එන්න පුළුවන්. ඒක නිසා මේක අපි බලමු කොහොමද කරන්නේ කියලා. ඔන්න බලන්න. හොඳට තේරුම් ගන්න මම මේ කියලා දෙන්නේ දේ. හොඳට තේරුම් ගන්න. මුලින්ම කරන්නේ දශම තිත නැතුව ගන්නවා. ඔන්න දශම තිත නැතුව ගන්නවා. දැන් ඒගොල්ලෝ විද්‍යාත්මක අංකණයෙන් දීලා තියෙන්නේ. හරි? දශම තිත නැතුව ගත්තාම 235යි. දැන් ළමයි හොඳට තේරුම් ගන්න ඕනේ මෙතන දර්ශකයේ දිහා බලන්න. මෙන්න මෙතන දර්ශකයේ දිහා මම චුට්ටක් ලොක් කරගන්නද? දර්ශකයේ දිහා බලන්න. මෙන්න මේ දර්ශකය ඒ කියන්නේ මෙන්න මෙයා 4 නම් ඉස්සෙල්ලා අපි කරේ ළමයි එකක් අඩු වෙන්නේ ගත්තේ. දැන් එකක් වැඩියෙන් ගන්නවා. 4 නම් 5කට පස්සේ දශම තිත තියන්නේ. මේ ගානේ 5 නම් 6කට පස්සේ දශම තිත තියන්නේ. මේ ගානේ 8 නම් 9කට පස්සේ දශම තිත තියන්නේ. මේකේ 2 නම් 3කට පස්සේ දශම තිත තියන්නේ. මේක 10 නම් 11කට පස්සේ දශම තිත තියන්නේ. 6 නම් 7කට පස්සේ දශම තිත තියන්නේ. එහෙනම් ළමයි මේකේ 4 නම් 5කට පස්සේයි දශම තිත තියන්නේ. දැන් 5ක් ගයිමු. 1යි මේ මුල ඉඳලා 1යි 2යි 3යි. 5ක් ගන්නෙ කොහොමද? ඒවට තමයි බිඳු තියෙන්නේ. ඔන්න 3යි 4යි 5යි. ඔන්න ඉලක්කම් 5ක් තියෙනවා. ගයිමු. 1යි 2යි 3යි 4යි 5යි. ඔන්න 5කට පස්සේයි තිත තියන්නේ. ඔන්න උත්තරය. දැන් තිතේ තනියට බිඳු දාන්න යන්න එපා මේකෙදී ඕනේ. හරි? දශම තිත තියලා මෙතන බිඳුවක් දැම්මට වැරදි නෑ ළමයි. මෙතනදී ඕනේ. තිත නිකන් තිත තියලා නිකන් ඉන්න. හරි? ඊගාව ගාන බලන්න. දශම නැතුව ගන්නවා. කීයද දශම නැතුව ගත්තාම එන්නේ? 184. ඔන්න දශම තිත නැතුව ගත්තා. 184යි. දැන් මේකේ වැදගත් මෙන්න මේ දර්ශකය. 5 නම් 6 දෙනෙක් ලියලායි දශම තිත තියන්නේ. මදි හැම එක්කෙනෙකුටම බිඳු දාන්න ඕනේ. 6ක් ලියන්න ඕනේ. තියෙන්නේ 3 දෙනයි. ඔන්න 4 දෙනයි 5 දෙනයි 6 දෙනයි දැන් තිත තියෙනවා. මෙතන 5 නම් 6කට පස්සේ තිත 1 2 3 4 5 6 ඊට පස්සේ තමයි තිත තියන්නේ. අපි බලමු ඊගාව ගාන. දශම නැතුව ගන්නවා. දශම තිත තියන්නේ දැම්ම. සාමාන්‍ය ආකාරයට ලියන්නේ 4765. දැන් ළමයි 8 තියෙන්නේ. එහෙනම් 9කට පස්සේ මුල ඉඳලා හරි පළවෙනි එක්කෙනාගේ ඉඳලා 9කට පස්සේ තිත තියන්නේ. මෙතන 8 තියෙන්නේ. 8 නම් 9කට පස්සේ තිත තියන්නේ. මේ දර්ශකය ඊටා වැදගත්. 9කට පස්සේ ඔන්න එක්කෙනයි දෙන්නයි තුන් දෙනයි 4 දෙනයි 4 දෙනයි ඊගාවට 5යි 6යි 7යි 8යි 9යි. ඔන්න 9කට පස්සේ තමයි තිත තියන්නේ.
එක නේද? ඊගාව එක දශම තිත නැතුව ගන්නවා කීයද? 981. 981. දැන් මෙතන දෙක නම් කීයකට පස්සේ දෙතිත තියන්නේ? 3කට පස්සේ තිත තියන්නේ. ඔන්න 1යි 2යි 3යි. 3කට පස්සේ තිත මෙතනට. අන්න දශම තිත එළියටම ගියා. දශම නෑ. 981යි උත්තරේ. ඊගාව එක බලමු. මේක බලන්න. 6.3. 6.3. දශම නැතුව ගන්නවා. කීයද? 63. දර්ශකයේ බලන්න කීයද කියලා. දර්ශකයේ 10. එහෙනම් ළමයිනේ 11කට පස්සේ තිත තියන්නේ. මෙතන 10 නම් 11කට පස්සේ තිත 1යි 2යි. එහෙනම් ඊගාවට 3 4 5 6 7 8 9 10 11. බ්‍රේක් නැතුව ලියාගෙන යන්න එපා බින්දු. හරිද? වැඩිපුරත් එක්ක. මෙතන 10 නම් ඉලක්කම් 11යි. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි. එක නේද? එහෙම තියෙන්න ඕනේ. ඊගාව එක බලන්න. 5135. මෙතන දර්ශකය කීය තියෙන්නේ? 6. 6 නම් 7කට පස්සේ තිත. 7කට පස්සේ 1යි 2යි 3යි 4යි. ඊගාවට 5යි 6යි 7යි. 7කට පස්සේ තිත තියන්නේ. ඊගාවට මේක බලන්න. 7 වෙනි ගාන 3.9යි 0.2 දශම තිත නැතුව ගන්නවා. දර්ශකයේ 12. එහෙනම් ළමයිනේ 13කට පස්සේ තිත තියන්නේ. 12 නම් 13කට පස්සේ 1 2 3 4. ඊගාවට 5 6 7 8 9 10 11 12 13. 13කට පස්සේ තිත තියන්නේ. ඉන්න පේනවනේ දිග සංඛ්‍යාව. ඊගාවට මෙන්න 6.02 ගුණ කිරීම 1023 වෙනි බලය. මට මතක හැටියට මෙයාට නමකුත් තියෙනවා ඇවගාඩ්‍රෝ සංඛ්‍යාව කියලා විද්‍යාවේදී අපි ඉගෙන ගන්නවා. හරි? එහෙනම් මේ ගානෙත් අපි මේ සංඛ්‍යාව ගමු ඉස්සෙල්ලාම. මේ සයන්ස් වල තියෙන අගයක්. 6.02 23 වෙනි බලය. දැන් ටියුට් එක මදි වෙයිද දන්නේ. 23 නම් 24කට පස්සේ තමයි තිත තියන්නේ. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි 19යි 20යි 21යි 22යි 23යි 24කට පස්සේ තිත තියන්නේ. ටියුට් එක මදි වෙනව නේද ළමයි? පොඩියට බින්දු දාන්නේ නැත්නම් යටින් හරි දාන්නේ. හරි? ඉතින් මගේ නම් ටියුට් එකෙන් එළියට හැංගි. ඔයගලන්ට ලියන්න බෑනේ නේද? ඊගාව එක බලමු. ඔන්න ඊගාවට හොඳ ගානක් ඇවිල්ලා ළමයි. දශම තිත නැතුව ගන්නවා. තිත නැතුව. මොකද්ද එන්නේ? තිත නැතුව තමයි මුලින්ම ගන්නෙ. 8යි 1යි 3යි 5යි 7යි 9යි. දර්ශකය 2. දර්ශකයේ 2 නම් 3කට පස්සේ තිත තියන්නේ. 2 නම් 3කට පස්සේ ඔන්න පළවෙනි එක්කෙනා, ඔන්න දෙවෙනි එක්කෙනා, ඔන්න තුන්වෙනි එක්කෙනා. 3 දෙනෙකුට පස්සේ තිත තියන්නේ. මෙන්න මෙතනටයි තිත එන්නේ. පේනව නේද ළමයි? මෙතන 2 නම් 3කට පස්සේ තිත තියන්නේ. ඔන්න 3 දෙනෙක් අයින් කළායි තිත තියන්නේ. 2 නම් 3කට පස්සේ තිත තියන්නේ. ඉතින් මතක තියාගන්න. ඊගාව එක 4යි 0යි 0යි 3යි 4යි 5යි 6යි. දර්ශකය 5. එහෙනම් 6කට පස්සේ තිත තියන්නේ. ඔන්න එක්කෙනයි දෙන්නයි තුන් දෙනයි හතර දෙනයි පස් දෙනයි 6 දෙනයි. ඔන්න 6 දෙනෙකුට පස්සේ තිත තියන්නේ. ඔයගොල්ලෝ මෙහෙම පාට කරන්න එපා. මම මේ උගන්වන්න ලේසි වෙන්න තමයි මේ ඔක්කොම කරන්නේ. පාට කරනවා මේක පාටෙන් ලියනවා, highlight marker එක පාවිච්චි කරනවා. ගොඩක් වැඩ කරන්නේ ඔයගලන්ට තේරුම් කරවන්න. ඔයගොල්ලෝ මේව highlight කරන්න යන්න එපා. හරි? මෙතන 5 නම්
6කට පස්සේ 3යි 6යි 6කට පස්සේ තිත තියන්න. ඊගාව එක 2 දර්ශකය මොකද්ද? දර්ශකයේ 9. එහෙනම් 10කට පස්සේ තිත තියන්න. මෙතන 9නේ තියෙන්නේ. 10කට පස්සේ තිත තියන්න. ඔන්න එක්කෙනයි දින්නේ දැන්. දෙන්නයි 3 දෙනයි 4 දෙනයි 5 දෙනයි 6 දෙනයි 7 දෙනයි 8 දෙනයි 9 දෙනයි 10 දෙනයි. 10කට පස්සේ තිත තියන්න. මේ තිත තියන්න. 10කට පස්සේ. නැත්තම් මෙතන 10 9 කියන්නේ 0.9ක් ඉන්නේ මේ ගානේ. හරි? හොඳම දේ තමයි මෙච්චර වෙලා කරපු විදිහට 9 නම් පළවෙනි එක්කෙනාගේ ඉඳලා 10කට පස්සේ තිත. ඊගාව එක 8යි දශම බිඳුව දශම නැතුව ගමු. කීයද? 80. දශම නැතුව ගත්තා. දර්ශකය 4 5කට පස්සේ තිත තියන්න ඕනේ. 1යි 2යි 3යි 4යි 5යි. ඔන්න 5කට පස්සේ තිත තියන්න. දැන් ළමයි මේ ටික ඉක්මනට ලියා ගන්න. නැත්තම් මේ ටික ලියන්න ඉස්සෙල්ලා මම අනිත් එකත් කියලා දීලා ඉන්නද? මේ අභ්‍යාසය සම්පූර්ණයෙන්ම ඔයගොල්ලෝ කරන්න ඕනේ මේ 12ම ගණන් 12. හරි? මේකත් කියලා දෙන්නම්. එතනින් පාඩම ඉවරයි. එතනින් පාඩම ඉවරයි ළමයි. ඊට පස්සේ ඔයගලන්ගේ අභ්‍යාසය තමයි තියෙන්නේ. හරි? මේකත් මම කියලා දීලා ඉන්නවා. මේක ඉස්සරහට බින්දු තිබ්බොත් කොහොමද කරන්නේ කියලා. ඉස්සරහට බින්දු තිබ්බොත් කරන හැටි මේකත් බලා ගන්න. ඊට පස්සේ ලියා ගන්න දෙන්නම්. අපිට පොඩි වෙලාවක් ඉතුරු වෙලා තියෙන එක. ඒක නිසා. මේකෙත් ළමයි හොඳට තේරුම් ගන්න ඍණ ගණන් හදන විදිය. මේ සංඛ්‍යාව එහෙමම ගන්න. 5යි 0යි 2යි 5යි. සාමාන්‍ය ආකාරයට ලියන්නේ. ඒ කියන්නේ දශම තිත අයින් කරලා ගන්න. තියෙන්නේ විද්‍යාත්මක අංකණයෙන් දීලා තියෙනවා. ඕගලන්ට මතක ඇති අපි ඍණ ගත්තේ ඉස්සරහට බිඳු තියෙන ගණන් වල. ඉස්සෙල්ලා හැදුවේ ඉස්සරහට බිඳු තියෙනවා නම් තමයි ඍණ ආවේ. එහෙනම් මෙතන ඍණ තියෙනවා කියන්නේ ළමයි බිඳු තියෙන්නේ ඉස්සරහා. අපි මතකද ඍණ තියෙන ගණන් වල ඉස්සරහට බිඳු තියෙන ගණන් වල බිඳු ගාන නේද ගන්නේ. එහෙනම් මෙතනත් එහෙමයි ළමයි මේක හරි ලේසි. ඍණ 2යි කියන්නේ ඉස්සරහට බිඳු දෙකක් දානවා. අනිවාර්යෙන් හැම ගානකම පළවෙනි බිඳුවට පස්සේ තිත තියන්න. මේක බලන්න. ඔන්න දශම තිත නැතුව මුලින්ම ගත්තා. පටලව ගන්න එපා. 8යි 0යි 2යි 4යි. දර්ශකයේ ඍණ කියන්නේ ළමයි ඉස්සරහට බිඳු වෙන්නේ. ඍණ 1 කියන්නේ 1 බිඳුවයි. තිත පළවෙනි බිඳුවට පස්සේ තියන්නේ ඒක නීතියක් කියලා මතක තියාගන්න. ඊගාව එක බලන්න. 9යි 3යි 6යි. 10 ඍණ 3. ඍණ 3. එහෙනම් ඉස්සරහට බිඳු 3ක් දානවා ඍණ 3. පළවෙනි බිඳුවට පස්සේ තිත ඒක නීතියක්. ඊගාව එක බලන්න 28. දර්ශකයේ ඍණ. එහෙනම් ඉස්සරහටයි බිඳු වෙන්නේ. ඍණ 5. ඉස්සරහට බිඳු 5ක් දාන්න. 1යි 2යි 3යි 4යි 5යි. පළවෙනි බිඳුවට පස්සේ තිත ඒක අනිවාර්යයි ළමයි. පළවෙනි බිඳුවට පස්සේ තමයි තිත එන්නේ. ඒක අනිවාර්යයි. හරි? ඊගාව එක 761 10 ඍණ 2 බලය. 10 ඍණ 2 කියන්නේ ළමයි ඉස්සරහට බිඳු දෙකක් දාන්න. පළවෙනි බිඳුවට පස්සේ තිත තියෙන එක අනිවාර්යෙන් නීතියක් කියලා මතක තියාගන්න. ඊගාව එක බලන්න. 5.0. ඒ කියන්නේ 5 ලියන්නත් පුළුවන් 50 ලියන්නත් පුළුවන්. කිසිම වැරද්දක් නැහැ. අග බිඳුව නුලිව්වයි කියලා වැරද්දක් වෙන්නේ නැහැ මෙතන. කමන්නේ 50ම ලියමු. 10 ඍණ 7. මොකද්ද ඍණ 7 කියන්නේ? ඉස්සරහට ඍණ නිසා ඉස්සරහට බිඳු 7ක් දාන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. බිඳු 7ක් තියෙන්න ඕනේ ඉස්සරහා. පළවෙනි බිඳුවට පස්සේ තිත ඒක නීතියක්. හැදිලිද? ඊගාව එකක් බලන්න. මේක ක්‍රමය මතක තියාගන්න. මේක ගැටලුවාකාර දෙක තුනක් තියෙනවා. මම එක දවසේ මේ පාඩම ඉවර කරලා ඒ වුණාට ඔයගලන්ට පැටලෙන්න පුළුවන්. හැබැයි ලේසි. නමුත් පැටලෙන්න පුළුවන්. ඒක නිසා මේක වෙන වෙනම මතක තියාගන්න ඕනේ. ඍණ සංඛ්‍යා එක විදිහකට ධන සංඛ්‍යා තව විදිහකට ඉස්සරහට බිඳු තියෙනකොට තව විදිහකට අගට බිඳු තියෙනකොට තව විදිහකට ඒවා වෙන වෙනම මතක තියාගන්න. ඔන්න සංඛ්‍යාව ගත්තා. මොකද සංඛ්‍යාව 2021. 10 ඍණ 4 බලය. ඒ කියන්නේ ළමයි ඉස්සරහට බිඳු 4ක් දාන්න.
පළවෙනි බිඳුවට පස්සේ පිට. ඒක නීතිය. ඊගාව එක 1309යි. දර්ශකය මොකද්ද? ඍණ 6. ඉස්සරහට බිඳු 6ක්. 1යි 2යි 3යි 4යි 5යි 6යි. පළවෙනි බිඳුවට පස්සේ පිට. ඊගාව එක 613 ඍණ 1 10 ඍණ 1 ඉස්සරහට බිඳුවක් දාන්න එක බිඳුවයි. පළවෙනි එකනට පස්සේ පිට. ඊගාව එක බලන්න. 5යි 3යි 4යි 5යි 8යි බිඳුවයි ගානකට 32ක් එහෙම තියන්නේ. ඍණ 3 ඉස්සරහට බිඳු 3ක් පළවෙනි බිඳුවට පස්සේ පිට තියෙනවා. අන්තිම ගණන් දෙක පාඩමේ 7 ලිව්වා. 10 ඍණ 2 බලය. ඍණ 2 දර්ශකය ඉස්සරහට බිඳු 2යි. පළවෙනි බිඳුවට පස්සේ පිට. ඊගාවට 6යි දශම බිඳුව කියන්නේ දශම තිත නැතුව ගන්නවා 60. 6 ගත්තත් වැරදි නෑ. නමුත් අපි 60 ලියමු. ඍණ 9 කියන්නේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. ඉස්සරහට බිඳු 9ක් ලිව්වා. පළවෙනි බිඳුවට පස්සේ පිට තිබ්බා. පාඩම ඉවරයි ළමයි. මේක ඉක්මනට ලියාගමු. ඕගලන්ට මේක මේ 10 වෙනි එක අභ්‍යාසය. මේකත් ගෙදර වැඩ. ඊගාවට මෙන්න මේ 8 වෙනි එක මේකත් ගෙදර වැඩ. පාඩම ඉවරයි. ඉස්සෙල්ලා මේ ටික ලියාගමු. ඉක්මනට ගොඩක් වෙලා ගන්න එපා. මේක දවස් දෙකක කරන්න තරම් පාඩමක් නෙවෙයි. මේක කාට හරි පොඩ්ඩක් හරි පැටලෙනවා නම් රෙකෝඩින් එක දාන්නම්. රෙකෝඩින් එක ගෲප් එකට දාන්නම්. YouTube එකේ තියෙනවා. ගෲප් එකටත් දාන්නම්. නැවත නැවත බලලා ගැටළු ආකාර ටික නිවැරදිව ඉගෙන ගන්න. ලියා ගන්න ඉක්මනට මේ ටික. මේකත් ලියා ගන්න. විද්‍යාත්මක අංකණයේ සම්පූර්ණ පාඩම ඉවරයි. හැබැයි ළමයි මේක අභ්‍යාස කරන්න. පාඩම ඉවරුණාට පැටලෙන තැන් ඔයගලන්ට තියෙන්න පුළුවන්. පාඩම අමාරු නැහැ. නමුත් අර කරන ක්‍රම එක එක විවිධ අවස්ථා තිබ්බ නිසා කරන ක්‍රම ඉස්සරහට බිඳු වෙනවා, අගට බිඳු වෙනවා. ඒවා වෙන වෙනම මතක තියාගන්න ඕනේ. මේක රෙකෝඩින් එක ඔයගලන්ට ඕන නම් නැවත නැවත බලලා ගැටලු තැන් තියෙන තැන් හරිගස්ස ගන්න මම රෙකෝඩින් එක ගෲප් එකට දාන්නම්. එහෙනම් ළමයි අපි එතන ඉඳලා අනිත් දවසේ කරමු. එහෙනම් අදට පන්ති ඉවරයි. සිල් දෙනාටම අයබෝවන්. අයබෝවන්. මොටම අයබෝවන්.